මාතෘකාව ජීවි පටක. දැන් ඔයගලන් ඉස්සෙල්ලම දැනගන්න ඕනේ මොකද්ද මේ පටකයක් කියන්නේ කියලා. සරලව ගත්තොත් එහෙනම් පටකයක් කියන්නේ පොඩි පන්ති වල අපි ඉගෙන ගත්තා ශෛල සමූහයක් කියලා. දැන් මේ මෙතන මම පෙන්නලා තියෙන්නේ ජීවි දේහය තුල සංවිධාන මට්ටම්. මේ මුලින්ම තියෙනවා ශෛලය. තනි ශෛලයක්. ශෛල සමූහයක් එකතු වෙලා හැදෙනවා පටකයක්. පටක සමූහයකින් හැදෙනවා ඉන්ද්‍රියක්. ඉන්ද්‍රිය සමූහයකින් හැදෙනවා පද්ධතියක්. පද්ධති සමූහයකින් දේහය නිර්මාණය වෙලා තියෙනවා. විතර ශාකයක් බලන්න. ශාක ශෛලයක්. ශාක ශෛල සමූහයකින් ශාක පටකයක් නිර්මාණය වෙනවා. ශාක පටක සමූහයකින් ශාකේ ඉන්ද්‍රියක් නිර්මාණය වෙනවා. ඉන්ද්‍රිය කියලා ශාකයක පත්‍ර පුෂ්ප ඵල ඔය විදිහට ගන්න පුළුවන්. පද්ධති විදිහට ගන්න පුළුවන් පරෝහ පද්ධතිය සහ මූල පද්ධතිය. මේ තියෙන්නේ පරෝහ පද්ධතිය, මේ තියෙන්නේ මූල පද්ධතිය. මේ දෙක එකතු වෙලා මුළු ශාකේ නිර්මාණය වෙලා තියෙනවා. මිනිස් දේහයම නෙමෙයි පද්ධති ගණනාවක් තියෙනවා මිනිස් දේහය ගත්තොත් එහෙම. එක පද්ධතියක් මේ ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර ජීර්ණ පද්ධතිය තියෙන ඉන්ද්‍රියන් ගත්තොත් මුඛය, අන්න ස්රෝතය, ආමාශය, ග්‍රහණීය, කුඩාන්ත්‍රය, මහාන්ත්‍රය, ගුද මාර්ගයේ ගුදය, ඊට අමතරව ආත්මාව, අග්න්‍යාසය, මේ වගේ ග්‍රන්ථීන් ඒ ඔක්කොම එකතු වෙලා තමයි ආහාර ජීර්ණ පද්ධතිය හැදිලා තියෙන්නේ. right. දැන් අපිට දැන් වැදගත් වෙන්නේ මෙතනදී මේ ජීවි දේහ නිර්මාණය ගැන කතා කරනවට වඩා මෙන්න මේ පටකය කියන එක ගැන කතා කරන එක. එතකොට අපි දන්නවා ශාක නිර්මාණය වෙලා තියෙන ශාක පටක වලින්, සතුන් නිර්මාණය වෙලා තියෙන සත්ව පටක වලින්. අපි ඉස්සෙල්ලම කතා කරනවා ශාක පටක ගැන. මාතෘකාව ශාක පටක. right. ශාක පටක ගැන කතා කරනකොට අපිට කතා කරන්න වෙන්නේ අර ඒක ශෛලික ශාක ඇල්ගේ වගේ ගැන නෙවෙයි. අපිට කතා කරන්න වෙන්නේ බහුශෛලික ශාක ගැන. ඒ කියන්නේ ශෛල සමූහයකින් දේහය නිර්මාණය වෙලා තියෙනවා. උසස් ශාක දේහයද පටක ආකාර කීපයකින් නිර්මාණය වෙලා තියෙනවා. එනම් ශාක දේහයේ විවිධකාරයන් ඉටු කරන්නේ එකිනෙකට වෙනස් පටක වලින්. ඒ අනුව පටක ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. මෙන්න පටක ප්‍රධාන ආකාර දෙක. මොනවාද ආකාර දෙක? විභාජක පටක සහ ස්ථිර පටක. මේ වචනෙන්ම තේරෙනවා විභාජක පටක කිව්වම ඒවා බෙදෙමින් පවතින පටක. තවදුරටත් බෙදෙනවා. ස්ථිර පටක තවදුරටත් බෙදෙන්නේ නැහැ. ඒවා බෙදිලා අවසන් වෙච්ච පටක. එහෙනම් විභාජක පටක තියෙනවා, ස්ථිර පටක තියෙනවා. ඊට පස්සේ අපි බලමු ශාක පටක තවදුරටත් කොහොමද වර්ග කරන්න පුළුවන් කියලා. මෙන්න මෙතන මම සම්පූර්ණ වර්ගීකරණය කරලා තිනවා. මේ වර්ගීකරණය ගැන තමයි අපි අවධානය යොමු කරන්නේ. බලන්න ශාක පටක දැන් අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා ස්ථිර පටක සහ විභාජක පටක. අපි ස්ථිර පටක කිව්වහම ස්ථිර පටක පැත්ත තවදුරටත් කොටස් දෙකකට බෙදෙනවා සරලයි සංකීර්ණයි කියලා. මේ සරල කියන එකේ තේරුම තමයි මුළු පටකයේම තියෙන ශෛල සියල්ල එක වගේ. එහෙම නැත්නම් රූපීයව සහ කෘත්‍යාත්මකව නැත්නම් ව්‍යුහාත්මක සහ කෘත්‍යාත්මක ලක්ෂණ සමානයි සියලු ශෛලවල සරල පටකේ. හැබැයි සංකීර්ණ පටකවල ඒ පටකය තුළ තියෙනවා විවිධ ශෛල ආකාර. ඒ කියන්නේ එකම ආකාරයේ ශෛල නෙවෙයි තියෙන්නේ. ශෛල ආකාර කීපයකින් තමයි පටකය හැදිලා තියෙන්නේ. සරල ස්ථිර පටක ආකාර තුනක් තියෙනවා. මෘදුස්තර, ස්ථූල කෝණාස්තර, දෘಢස්තර. සංකීර්ණ ස්ථිර පටක තියෙනවා ප්‍රධාන කොටස් දෙකක් ශෛලම, ප්ලෝයම. මේ ශෛලම වල තියෙන ශෛල වර්ග නැත්නම් ශෛල ආකාර හතරක්, ප්ලෝයම් වලත් තියෙනවා ශෛල ආකාර හතරක්. ඒකයි සංකීර්ණ ස්ථිර පටක කියලා කියන්නේ. හැබැයි මේවා එකක්වත් තවදුරටත් විභාජනය වෙන ඒවා නෙමෙයි. විභාජනය අවසන් කරලා තියෙන පටක එමෙතන විභාජනය අවසන් කරලා තියෙන ශෛල වලින් හැදිච්ච පටක ඒවට තියෙනවා නිශ්චිත කෘත්‍යයක් ඉටු කරන්න. ඒ කියන්නේ නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා ඇරගැහිලා තියෙනවා. මෙන්න විභාජක පටක. ඒතර විභාජක පටක කියන්නේ තවදුරටත් බෙදෙන ඒවා නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා හැඩගැහිලා නැහැ. ඒවා ආකාර තුනක් තියෙනවා. අග්‍රස්ත විභාජක, අන්තරස්ත විභාජක සහ පාර්ශ්වික විභාජක කියලා. අපි මේ හැම විභාජක පටකයක් ගැනම වෙන වෙනම සාකච්ඡා කරනවා සහ සෑම ස්ථිර පටකයක් ගැනම වෙන වෙනම සාකච්ඡා කරනවා. දැන් ඔන්න සරල අදහසක් තියාගන්න ශාක පටක ස්ථිර විභාජක කියලා බෙදන්න පුළුවන්. ස්ථිර පටක සරල සංකීර්ණ කියලා බෙදන්න පුළුවන්. සරල ස්ථිර පටක මෘදුස්තර, ස්ථූල කෝණාස්තර, දෘಢස්තර කියලා බෙදන්න පුළුවන්. සංකීර්ණ ශෛලම, ප්ලෝයම, විභාජක පටක අග්‍රස්ත විභාජකය, අන්තරස්ත විභාජකය සහ පාර්ශ්වික විභාජකය කියලා බෙදන්න පුළුවන්.
දැන් අපි ඉස්සලා බලමුකෝ මේවා බෙදා ගන්න කලින් කොහොමද මේ ශාකවල පටක තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ද්විබීජපත්‍රී ශාක කඳක ලපටි කොටසකින්ගත් හරස් කඩක ආලෝක අන්වීක්ෂය බිඳුව. ඒ කියන්නේ අන්වීක්ෂයෙන් බලපුවම පේන බිඳුව. මේ බලන්න මේ හරස් කඩේ මේ උලට පේනවා පිටින්ම තියෙනවා ශෛල ස්තර කීපයක්. ඊට පස්සේ මේ මැද තියෙනවා ඒකාකාර ශෛල ස්තර කීපයක්. ඒකම මේ කලාප ටිකක් තියෙනවා. ඔයගොල්ලන් අහලා ඇති මේවට කියන සනාල කලාප කියලා. මේවට කියන සනාල කලාප. දැන් මේකෙන් මේ පොඩි කෑල්ලක් විශාල කරලා මම මෙතන අරන් තියෙන්නේ. බලන්නකෝ ඒකේ මේ ඒකාකාර ශෛල තියෙන කොටසක් තියෙනවා. ඒතර ඔයගලන්ට සරල ස්ථිර පටක කියන එක ගැන අදහසක් එයි. මෙතන මේ කොටසේ බලන්නකෝ විවිධ හැඩේ ශෛල තියෙනවා. මේ විශාල ගෝලාකාර ඒවා තියෙනවා, තව කුඩා ඒවා තියෙනවා, වර්ණවත් ඒවා තියෙනවා. මෙතනත් එහෙමයි. මෙතනත් විවිධ හැඩ ඒවා තියෙනවා. right? එහෙනම් ඔන්න අදහසක් ගන්න හරස්කඩේ තියෙන්න පුළුවන් සමහර පටකවල එකම ආකාරයේ ශෛල තියෙනවා. සමහර පටකවල විවිධ ආකාරවල ශෛල අඳුන ගන්න පුළුවන්. ඒතර මේ සනාල කලාප කියලා જાතියකුත් මේකේ අඳුන ගන්න තියෙනවා. මේ තියෙන්නේ ඒක බීජපත්‍රී කඳක ලපටි කොටසකින් ගත්ත හරස්කඩ. දැන් ඒක බීජපත්‍රී ශාක වල විදිහට ගන්න පුළුවන් ගොයන්, උග්ගස්, පොල් අරවම ඕන එකක්. තෘණකුලේ ශාක. මේකේ බලන්න අර වගේ සනාල කලාප නිශ්චිත රටාවකට නෙමෙයි තියෙන්නේ. හැමතැනම විහිදිලා තියෙනවා. මේ සනාල කලාප. මේ වගේ තියෙන්නේ ඒකාකාරී ශෛල මේ එකම හැඩේ ශෛල. මේ බලන්න ලුක් කරලා ගත්තම එකම හැඩේ ශෛල. හැබැයි මේ කලාපවල තියෙනවා විවිධ හැඩවල ශෛල. එහෙනම් ඔයගලන්ට පොඩි අදහසක් එනවා. සරල ස්ථිර පටක මේ වගේ ඇත්තේ. මෙතන ඇත්තේ සංකීර්ණ ස්ථිර පටක. ඒ කියන්නේ ශෛල ආකාර කීපයක් තියෙන පටක. දැන් එන මේ අදහස ඔළුවේ තියාගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්. මේ තියෙන ද්විබීජපත්‍රී ශාක කඳක ලපටි කොටසක දික්කඩක දල සටහනක්. ඒ කියන්නේ මේ දික්කඩ අරන් ඒ කියන්නේ ශාකයේ අග්‍රස්තයෙන් කොටසක් අරන් දික් අතර කපලා පෙත්තක් කපලා අන්වීක්ෂයෙන් බැලුවොත් පේන විදිය. දැන් මේකේ බලන්න මේ උඩම තියෙන එකේ හරස් කඩක් ගත්තොත් මේ විදියට තියෙන්නේ. ඒතර වටේ ශෛල ස්තරයක් තියෙනවා මැද තියෙන්නේ ඔක්කොම ඒකාකාර ශෛල. හැබැයි ඊට වඩා මෝරපු තැනකින් ගත්තොත් එහෙම වටේ තනි ශෛල ස්තරයක් තියෙනවා. හැබැයි මේ සනාල කලාප ටික අඳුර ගන්න පුළුවන්. තවත් ගැඹුරින් ගත්තොත් එහෙම මේ බලන්න පැහැදිලිව සනාල කලාප අඳුරන්න පුළුවන්කම තියෙනවා. වටේ තනි ශෛල ස්තරයක් තියෙනවා මැද තියෙනවා ඒකාකාරී ශෛල. right? දැන් මේ වෙනසට හේතුව මේකයි. මේ උඩ තියෙනවා මෙන්න මේ හරියේ අග්‍රස්ත විභාජකයක්. අග්‍රස්ත විභාජකය කියන්නේ එතන ශෛල බෙදිලා පහළට ශෛල එකතු කරනවා. පහළට ශෛල එකතු කරනවා නම් ශාකයේ දිගින් වැඩි වෙනවා. ඊට පස්සේ පහළට එකතු කරපු ශෛල විභේදනය වීමෙන් එහෙම නැත්නම් වෙනස් වීමෙන් හැඩ ගැහිීමෙන් අලුත් පටක හදනවා. ඒ පටක වලට අපි කියනවා සනාල පට. මේ තියෙන්නේ සනාල පට. මේ සනාල පට හරස් කඩේ ගත්තම කලාප විදිහට තමයි දකින්න පුළුවන් වෙන්නේ. මේ තියෙන සනාල පට හරස් කඩක් ගැන හිතුවත් උඩින් බැලුවොත් එහෙම තියෙන්නේ කලාප විදිහට. ඒකයි මේ හරස් කඩේ කලාප විදිහට දකින්න පුළුවන්. මේක දික් අතර කැපුවම වෙන්නේ ඒක පටියක් විදිහට පහළට යනකම් තියෙනවා. මුල් වලට යනකම්ම තියෙනවා. ඒවා සනාල පට. මේ සනාල පටවල ඇතුලෙන් තියෙන ද්විබීජපත්‍රී ශාකයේ සනාල කලාපයේ ඇතුලෙන් තියෙනවා ශෛලම පිටින් තියෙනවා ෆ්ලෝයම්. ඒ ශෛලමයි ෆ්ලෝයමයි අතර මේ දාලා තියෙන නේද කහ පාටට තවත් පටකයක්. ඒකට කියන සනාල කැම්බියම්. මේ සනාල කැම්බියමත් විභාජක පටකයක්. ඒකේ ශෛල බෙදිලා එළියට සහ ඇතුළට ශෛල එකතු කරනවා. ඇතුළට ශෛල එකතු කරපුවාම ශෛලමය වැඩි වෙනවා. පිටට ශෛල එකතු කරපුවාම ෆ්ලෝයමය වැඩි වෙනවා. එතකොට වෙන්නේ මේ කඳ මහතින් වැඩි වෙනවා. ඒතර ද්විබීජපත්‍රී ශාක කඳ මහතින් වැඩි වෙන්නේ මෙන්න මේ සනාල කැම්බියම් වල ශෛල බෙදිලා ඇතුළට සහ පිටට ශෛල එකතු කරන නිසා. එතකොට මෙන්න මේකට අපි කියනවා ද්විබීජපත්‍රී ශාකයේ ද්විතීක වර්ධනයක් කියලා. මේ ද්විතීක වර්ධනය සිදු කරන්නේ එහෙමනම් මෙන්න මේ සනාල කැම්බියමේ ශෛල බෙදීමෙන්. අපි ඒවට කියනවා පාර්ශ්වික විභාජක පටක කියලා. ඒතර මේක අග්‍රස්ත විභාජකයක්, මේක පාර්ශ්වික විභාජකයක්. තව තියෙනවා වල්ක කැම්බියම කියලා එකක්. ඒකෙන් තමයි අර පොත්තේ ගැලවෙවි යන්නේ වල්කය කියලා. නැත්නම් කිරල ශාකයේ වල්කය අපි කිරල ඇබ හදන්න පාවිච්චි කරන්නේ. එතකොට ඒක වල්ක කැම්බියමෙන් තමයි නිර්මාණය වෙන්නේ.
එතකොට අග්‍රස්ත විභාජකයේ තියෙනවා සනාල කැම්බියම් තියෙනවා වාල්ක කැම්බියම් තියෙනවා. අග්‍රස්ත විභාජකය ගත්තම ඒකෙන් වෙන්නේ පහළට ශෛල එකතු කරලා කඳ දිගින් වැඩි කරන එක. සනාල කැම්බියමෙන් සහ වාල්ක කැම්බියමෙන් වෙන්නේ ශෛල ඇතුළට සහ පිටට එකතු කරලා ශාක කඳ මහතින් වැඩි කරන එක. මේ ශාකයේ කඳ ඔන්න මේ අන්වීක්ෂය පෙන්වන්නේ. මේ තියෙන අග්‍රස්ත විභාජකයේ මේ අග්‍රස්ත විභාජකයේ ආරක්ෂාවට තමයි තියෙන්නේ මේ උඩ ශාල්ක පත්‍ර. ඒ ශල්ක පත්‍ර පස්සේ පත්‍ර බවට පත් වෙනවා. right? උතර පහළට ශෛල එකතු වෙලා කඳ උසින් වැඩි වෙනවා. right? ඊට පස්සේ අපි ගත්තොත් මුල. මේ ලපටි මුලක් කෙළවරේ තියෙන අග්‍රස්ත විභාජකය. මෙන්න මේ තියෙන මේ කොළ පාට මෙතන අග්‍රස්ත විභාජකය. මේ හරිය තියෙන්නේ. ඒතර අග්‍රස්ත විභාජකයේ ශෛල බෙදිලා උඩට ශෛල එකතු කරනවා. ඒතර මුල දිගින් වැඩි වෙනවා. අර කඳේ අග්‍රස්ත විභාජක අග්‍රස්තයේ තිබ්බනේ ශල්කපත්‍ර ආරක්ෂාවට හිරු එළියෙන් සහ කිරණ වලින් අපාරජම්බුලි කිරණ වගේ වයි ආරක්ෂා වෙන්න සතුන්ගෙන් ආරක්ෂා වෙන්න. මුලේ තියෙන්නේ මූලාග්‍ර කොපුව. අග්‍රස්ත විභාජකයේ ආරක්ෂාවට තියෙන මූලාග්‍ර කොපුව. ඒ පොල් මුලක් වගේ එකක් පොඩ්ඩක් ගලවලා බලන්න කෙළවරේ දකින්න පුළුවන් මේ විදිහට මූලාග්‍ර කොපුවක් තියෙනවා. ඒකෙන් මුලේ අග්‍රස්තයේ තියෙන අග්‍රස්ත විභාජකයේ ශෛල වලට ආරක්ෂාව සැපෙනවා. ඒතර උඩට එකතු කරන ශෛල විභේදනය වෙලා සනාල පට හැදෙනවා මේකෙන්. ඒ කියන්නේ ශෛලම සහ ප්ලෝයම් පට හැදෙනවා. ඒවා හරස් කඩක් ගත්තොත් කලාප විදිහට දකින්න පුළුවන්. දික් කඩේ ගත්තොත් තියෙන පටි විදිහට. ඒතර මෙතන තියෙන්නේ එතකොට විභාජනය වෙන කලාපය. ඊට පස්සේ මෙතන තියෙන ශෛල වර්ධනය වෙන කලාපය. ඊට පස්සේ මෙතන පරිණත වෙච්ච එහෙම නැත්නම් නිශ්චිත කෘත්‍යයක් සඳහා ශෛල හැඩ ගැහිච්ච කලාපය. එතකොට මේ තියෙන මූලකේශ වලින් තමයි පසෙන් ජලය හා කර්ජල වන අවශෝෂණය වෙන්නේ. ඒතකොට මේක අවශෝෂණ කලාපයක්. ඔන්න බලන්න විභාජක පටක කොහොමද හඳුන්වන්නේ කියලා. විභේදනය වී නොමැති සක්‍රිය ලෙස අනුනන විභාජනයට ලක් වෙමින් නව ශෛල ඇති කළ හැකි ශෛල වලින් සමන්විත පටක විභාජක පටක වේ. ඒ කියන්නේ විභේදනය වෙලා නැහැ. හැඩ ගැහිලා නැහැ නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා. සක්‍රිය ලෙස අනුනන විභාජනයට. ඌනන විභාජනය සිදු වෙන්නේ ජන්මාණු නිපද වීම මේ වර්ධනය සඳහා. ඒතකොට මෙතන සිදු වෙන්නේ අනුනන විභාජනය. ලක් වෙමින් නව ශෛල ඇති කරනවා. ඒකල පටකය විශාල කරගන්නවා. ශෛල සමූහය වැඩි කරගන්නවා. ශෛල විභාජනයේ ප්‍රතිඵලයක් ලෙස ශාක වල වර්ධනය සිදු වෙනවා. අපි විභාජක පටක වල ලක්ෂණ දැනගන්න ඕනේ. මෙන්න ලක්ෂණ. බලන්න විභාජක පටක වල ලක්ෂණ ශෛල සම විස්කම්භයක් සහිත කුඩා සජීවී ශෛල බීම. සම විස්කම්භයක් කියන්නේ ඒ පටකයේ තියෙන ශෛල සියල්ලම එක විස්කම්භයක් තියෙනවා. අන්තර් ශෛලීය අවකාශ රහිත වේ. ඒ කියන්නේ පටකයේ අතර අන්තර් ශෛලීය අවකාශ නැහැ. ඒ කියන්නේ මේ වගේ. දැන් අපි ගත්තොත් එහෙම මෙහෙම ශෛල ගත්තම ශෛල අතර තියෙනවානේ අවකාශ. මෙන්න මේ වගේ ඒව තමයි අන්තර් ශෛලීය අවකාශ. මේ වගේ අන්තර් ශෛලීය අවකාශ නැහැ. ඒ කියන්නේ තදින් ඇහිලා තියෙන මෙන්න මේ වගේ. කොහොම තදින් ඇහිලා තියෙන ශෛල ටික. තේරෙනවද? අන්තර් ආශෛලීය අවකාශ නැහැ. මේ වගේ තැන් පීඩන්නේ නැහැ. කැපී පෙනෙන විශාල න්‍යෂ්ටි පැවතීම. ඒතර න්‍යෂ්ටිය මධ්‍ය න්‍යෂ්ටියක් ශාක ශෛලවල නම් විශාල න්‍යෂ්ටියක් තියෙනවා. විශාල න්‍යෂ්ටියක් තියෙන එක කැපී පෙනෙන න්‍යෂ්ටියක්. විශාල මධ්‍ය රික්තක නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ශාක ශෛලවල විශාල මධ්‍ය රික්තකයක් තියෙනවානේ. ඒකෙන් ශෛලයේ න්‍යෂ්ටිය පැත්තකට තල්ලු වෙලානේ තියෙන්නේ. මේ වගේම මධ්‍ය රික්තක නැහැ. ඉතා කුඩා රික්තක තමයි තියෙන්නේ. తాවකාලික රික්තක. right? එතකොට හරිතලව නැහැ. හරිතලව තියෙනවා නම් ඒවා ප්‍රභා සංශ්ලේෂණය කරනවා නේ හැඩ ගැහිලානේ. මේ වගේ හරිතලව ඇත්තේ නැහැ. ශාක ශෛල වුණාට හරිතලව නැහැ. මයිටොකොන්ඩ්‍රියා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකට හේතුව තමයි මයිටොකොන්ඩ්‍රියා ශක්තිය නිපද වීම. ඒතකොට විභාජන කෘත්‍ය සඳහා විශාල ශක්තියක් අවශ්‍යයි. ඒ නිසා මයිටොකොන්ඩ්‍රියා ප්‍රමාණය වැඩි. ප්‍රාථමික ශෛල බිත්ති පමණයි තියෙන්නේ. ප්‍රාථමික ශෛල බිත්ති කියන්නේ මේවා මූලික ඝන බීම් සහිත ශෛල බිත්ති. ඒ කියන්නේ සෙලියුලෝස් වලින් හැදලා තියෙන්නේ. ඒවා ශෛලීය වර්ධනය වෙන්න පුළුවන් මට්ටමේ තමයි ශෛල බිත්ති තියෙන්නේ. ඒ නිසා අපි ඒකට කියන ප්‍රාථමික ශෛල බිත්ති. දැන් අපි ඔය විභාජක පටක ආකාර තුනක් මම කියවනේ. අග්‍රාස් විභාජක, පාර්ශ්ව විභාජක සහ අන්තරස්ත විභාජක. අපි ඒව ගැන පොඩ්ඩක් බලමු මොනවද කියලා. right. ඔන්න විභාජක පටක ආකාර තුනයි. මොනවාද? අග්‍රාස් විභාජක. අග්‍රාස් විභාජක ගැන මම කිව්වා තියෙනවා කොහෙද?
කඳේ අග්‍රස්තේ අංකුරවල අග්‍රස්තේ මුලේ අග්‍රස්තයේ තියෙන විභාජක පටක. මේවයි ශෛල බෙදිලා ශෛල එකතු කරපුවා පස්සේ කඳ උසින් වැඩි වෙනවා මුල් දිගින් වැඩි වෙනවා. right? අග්‍රස්ත විභාජක එතකොට කඳේ කක්ෂීය අංකුරවල හා මුලේ අග්‍රස්තයේ පිහිටයි. කඳේ අග්‍රස්තයේ ඇති ශෛල බෙදී පහළට ශෛල එකතු කරන අතර කඳ උසින් වැඩි කරනවා. මුලේ අග්‍රස්ත විභාජකයේ ශෛල බෙදී මුලේ ඉහළට ශෛල එකතු කරන අතර එවිට මුල දිගින් වැඩි වෙනවා. දැන් මේක බයොලොජි පාඩමක් නේ එච්චර තේරුම් කරන්න දෙයක් නැහැ. ඔයගලන්ට පාඩම් කරගන්න තමයි තියෙන්නේ. දැන් අපි මේක පොඩ්ඩක් බලමු තියෙන විදිය මම අර ඉස්සල්ලා පෙන්නුවා අන්වීක්ෂීය සටහනක්. දැන් මේ තියෙන්නේ කඳේ අග්‍රස්ත විභාජකය. මේ තියෙන විදිහට අග්‍රස්ත විභාජකය. මේ ශල්ක පත්‍ර මං කියවා ශල්ක පත්‍ර තමයි පත්‍ර බවට පත් වෙන්නේ කියලා. මේ පාර්ශ්වික අංකුර මේ පාර්ශ්වික අංකුර වල තියෙන අග්‍රස්ත විභාජකය. හැබැයි ඔයගලන් අහලා නවයේ පන්තියේදී ඉගෙන ගත්තා අර මතකද කඳේ අග්‍රස්තයේ තියෙන ඔක්සීන මේ ඔක්සීන තමයි ශෛල විභාජනය වේගවත් කරන්නේ. එතකොට මේ අග්‍රස්තයේ කඳේ අග්‍රස්තයේ තියෙනකම් මේ පාර්ශ්වික අංකුරවල ශෛල බෙදීම වේගවත් වෙන්නේ නැහැ. ඒ ඔක්සීන වල ක්‍රියාව සිදු වෙන්නේ මෙතන. මේ කඳේ අග්‍රස්තයේ කපලා දාපුවම තමයි පාර්ශ්වික අංකුරවල ශෛල විභාජනය වේගවත් වෙන්නේ. ඒක අපි කලින් ඉගෙන ගත්තා නවයේ පන්තියේදී. right? එතකොට දැන් මෙතන තියෙනවා ශෛල බෙදිලා පහළට එකතු කරනවා ශෛල ඒ ශෛල විභේදනය වෙලා හැදිච්ච සනාල පට දකින්න පුළුවන්. ඒතර සනාල පට තමයි ඔයගලන් දන්නවා ශාක පත්‍රයේ ගත්තත් නාරටි වල තියෙන්නේ සනාල පට. එතකොට ඒ වයින් කරන්නේ ශෛලමයෙන් කරනවා ජලය හා කණජ ලවණ ශාකය තුල පරිවහනය නැත්නම් තැනින් තැනට ගෙනියන එක සහ ආහාර ගෙනියන්නේ නැත්නම් සුක්‍රෝස් පරිවහනය සිදු වෙන්නේ ෆ්ලෝයම පටකයේ ඔස්සේ. දැන් ඔය ගමන් මම පොඩ්ඩක් විතර අඳින්න මුලේ අග්‍රස්තය ගත්තොත් එහෙම මුලේ ගත්තොත් මේ විදියට මේ හරිය තියෙනවා මූලාග්‍ර කොපුව මංක මූලාග්‍ර කොපුවේ කාර්යය මුලේ අග්‍රස්ත විභාජකයේ ලපටි ශෛල වලට ආරක්ෂාව සැපී ඔන්න මූලාග කොපුව මං යන්ද මෙතන තමයි තියෙන්නේ එතකොට අග්‍රස්ත විභාජකයේ ඒ කියන්නේ ලපටි ශෛල ටික මම මෙතන ඊතලයක් දාන්න ඔන්න ඊට පස්සේ මේකේ තියෙනවා තනි ශෛල ස්තරයක් ඒකට අපි කියන්නේ අපිචර්මය ඔය විදිහට මේ අපිචර්මයේ ශෛල විභේදනය වල තමයි අවශෝෂණ කලාපයේදී මූල කේශ හැදෙන්නේ. ඔය විදිහට මූල කේශ අඳුර ගන්න පුළුවන් අපිට. මෙන්න මූල කේශයක් තව. මූල කේශයක් කියන්නේ තනි ශෛලයක් විතර. ඊට පස්සේ මේකේ ශෛල ඊළට එකතු කරලා මුල දිගින් වැඩි වෙනවා. ඊළට එකතු වෙච්ච ශෛල විභේදනය වෙලා සනාල පට හැදෙනවා. ඇතුලෙන් තියෙනවා ශෛලම ඊට පස්සේ පිටින් ෆ්ලෝයම තියෙනවා. පිටින් ෆ්ලෝයම තියෙනවා ඔය විදිහට. හරි. ඒ දෙක අතර මේ මැද තියෙන්නේ මච්චාව. අර ලපටි ශෛල එක වගේ ගොඩාක් තිබි ශාකයේ මැද හරස් කර ගත්තාන් පස්සේ කඳේ සහ මුලේ මේව සනාල කලාප තිබ්බා. ඔය විදිහට සනාල කලාප වලට ඇතුලෙන් මෙන්න මේ ප්‍රදේශයට කියන්නේ මජ්ජාව කියලා. මේ පිටින් තියෙන තනි ශෛල ස්තරය මේක අපිචර්මය. ඊට පස්සේ මේ කොටසට කියනවා බාහිකය. මේකේ මේ කොටස බාහිකය. right? මේ මැද තියෙන්නේ මජ්ජාව. ඕනම් මේ මුලේ දෙක කඩකුත් උතන ඇඳ ගන්න. එතකොට පොඩ අදහසක් එනවනේ. හරස් කඩක් මේකේ සනාල කලාප තියෙනවා.
මේ සනාල කලාපවල මැද තියෙන සනාල කැම්බියම මේ විදිහට. එතකොට ඇතුලෙන් තියෙන්නේ ශෛලම, පිටින් තියෙන ප්ලෝයම, මැද තියෙන්නේ සනාල කැම්බියම. මේක බාහිකය, මැද මජ්ජාව, මේ අපි චර්මය. right. අපි ඉස්සරහට යමු. මේක ඇඳගත්තා නම් right. ඊට පස්සේ අන්තරස්ථ විභාජක පටක. ලියන්න අන්තරස්ථ විභාජක පටක. දැන් බලන්න අන්තරස්ථ විභාජක පටක තියෙන්නේ මේ ඒක බීජපත්‍රී ශාකවල. ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ ඒක බීජපත්‍රී ශාකවල පුරුක් තියෙනවා නැත්නම් ගැට තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මොකද්ද උග්ගස්වල මෙහෙම ගහගත්තාන් පස්සේ ඒකේ තනින් පුරුක් වෙන් වෙලා තියෙනවා. මේවට කියනවා මේ පුරුකකට අපි කියනවා පර්වයක්. එහෙම නැත්නම් පුරුකක්. මේ පුරුක් වල පාදවල මෙන්න මේ තැන්වල නැත්නම් පර්ව පාදවල ශෛල බෙදෙනවා. ඒතර විභාජක පටකයක් තියෙනවා. ඒ විභාජක පටකේ ශෛල බෙදිලා ඊළට ශෛල එකතු කරනවා. මේ ශෛල එකතු කරන හින්දා පුරුක් වල නැත්නම් පර්වයේ දිග වැඩි වෙනවා. පර්වවල දිග වැඩි වෙනකොට ශාකයේ උස වේගෙන් වැඩි වෙනවා. ඒකයි උණ ගස් එහෙම ගත්තොත් එහෙම දවසට කියනවා උණ පැලයක් සාමාන්‍යයෙන් අඩි 3ක් විතර උස යනවා කියලා. ඒ අග්‍රස්ථ විභාජකය ක්‍රියාවලිය විතරක් නෙවෙයි අන්තරස්ථ විභාජකවල ක්‍රියාවලිය නිසාත් උණ ගහ උසින් වැඩි වෙනවා. ඒ කියන්නේ පුරුක් ඔක්කොගේම දිග වැඩි වෙනකොට ශාකයේ ඉතා වේගයෙන් උස යනවා. එතකොට මෙන්න මං දීලා තියෙනවා කඳේ පර්ව පාදවල පිහිටයි මෙම පටකේ ශෛල බෙදී ඉහළට ශෛල එකතු කරන අතර පුරුක්වල දිග වැඩි වී කඳ උසින් වැඩි කරයි. තුනකුලේ ශාකවල තමයි මේක තියෙන්නේ. මෙම පටක පත්‍ර පාදවලද පිහිටනවා. පත්‍ර පාදවලත් අර ගොඩක් වෙලාවට නටුව දිග වෙන්නේ මේ අන්තරස්ථ විභාජකවල ශෛල විභාජනය මගින්. right. මේක ඇඳ ගන්න මේක සරල රූප සටහනක් විදිහට මේක අඳින්න මේ රේඛාවලින් ඇඳලා මේ පුරුක් ටික දාලා පුරුක් වල අන්තරස්ථ විභාජක කියලා දැම්මම ඇති. මම මෙතන අඳින්න ඕන. අපි මේ විදිහට ගත්තොත් මේකේ තැන් වලින් තියෙනවා පුරුක් මෙන්න මේ වගේ ශෛල බෙදිලා එතකොට ඉහළට ශෛල එකතු කරනවා. කොහොම ඉහළට ශෛල එකතු කරනවා. එතකොට පුරුක දිගින් වැඩි වෙනවා. දැන් පාර්ශ්වික විභාජක පටක කියලා කියන්නේ ද්විබීජපත්‍රී ශාකවල තියෙන පටක. දැන් කඳේ මුලේ පාර්ශ්විකව පිහිටනවා. ද්විබීජපත්‍රී ශාකවල පමණක් පවතින්නේ මේවා සනාල කැම්බියම හා වල්ක කැම්බියම. එතකොට වෙන්නේ මේකේ කඳේ ඇතුළට සහ පිටට එකතු කරනවා ශෛල එකෙන් කඳ මහතින් වැඩි කරනවා. ද්විබීජපත්‍රී ශාක විතරයි ඔයගොල්ලෝ දන්නවා වයස්ගත වෙන්න මහත වැඩි වෙනවා. දැන් කොස් ගහක් ගත්තොත් එහෙම එන්ඩ වයස්ගත වෙනකොට කඳ මහත් වෙනවා. අපි හිතමුකෝ අවුරුදු 100ක් විතර පරණ වුණොත් බදන්න බැරි ගහක් වෙනවා. හැබැයි පොල් ගහක් අවුරුදු 100ක් තිබ්බත් නාටුවට තියෙන්නේ. පොල් ගහ තරමට මහත් වෙන්නේ නැහැ නේ පුවක් ගහ. එතකොට ඒ වගේ පාර්ශ්වික විභාජක පටක නැති නිසා. පාර්ශ්වික විභාජකයේ ප්‍රතිඵලයක් ලෙස ද්විබීජපත්‍රී මුල හා කඳ මහතින් වැඩි වෙනවා. ඒක ද්විතීක වර්ධනයක් කියලා හඳුන්වනවා. ඒතර ද්විතීක වර්ධනයක් තියන්නේ ද්විබීජපත්‍රී ශාකවල විතරයි. ඒක බීජපත්‍රී ශාකවල ද්විතීක වර්ධනයක් ඇත්තේ නැහැ. ඒතර ඒක බීජපත්‍රී ශාකවල සිදුවන්නේ ප්‍රාථමික වර්ධනයක් පමණයි. මේ නිසා වයසත් සමග කඳෙහි හා මුලෙහි වට ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. කලාපයක් ගත සනාල කලාපයේ තියෙනවා ඔන්න ඔය විදිහට සනාල කැම්බියමේ ශෛල බෙදෙනවා බෙදිලා මෙහෙට ශෛල එකතු කරොත් ඒකෙන් සනාල කැම්බියම බවටමයි පත් වෙන්නේ. ඒතර ඒකෙන් කැම්බියම් වලයක් බවට පත් වෙනවා වයසත් එක්ක. ඊට පස්සේ මේ අතර ශෛල බෙදිලා උඩට ශෛල එකතු කරොත් පිටට ශෛල එකතු කරොත් ඒක ප්ලෝයම වෙනවා. ඇතුළට ශෛල එකතු කරොත් ඒක ශෛලම් බවට පත් වෙනවා. මේකෙන් සනාල කැම්බියමත් වලයක් වෙනවා සහ ශෛලම වැඩි වෙනවා ප්ලෝයම වැඩි වෙනවා. මේ අලුතෙන් හැදෙන සනාල කැම්බියමේ ශෛල බෙදීම මීටත් වඩා වේගවත් වෙන හින්දා අවසානයේ කඳ ගත්තොත් එම කඳේ ශෛලම
මේ විදියට වලයක් විදිහට පිහිටනවා ශෛලම. ඒක වටේ කැම්බියමත් වලයක් විදිහට පිහිටනවා මෝරපු කොටසක. පිටින් ෆ්ලෝයමත් වලයක් විදිහට පිහිටනවා. එතකොට මේ ලීය කියලා අපි ගන්නෙ එහෙම නැත්නම් ශාකේ කාෂ්ඨය කියලා හඳුන්වන්නේ ශෛලම පටකය. ඒකේ මැරිච්ච පටකය තමයි මැද තියෙන අරටුව. ඒ අරටුව තමයි අපි පාවිච්චි කරන්නේ විශේෂයෙන් ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා. ඒ කියන්නේ ඒවට සතුන්ට හානි කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසායි අපි පාවිච්චි කරන්නේ කල් තබා ගන්න. එහෙම නැත්නම් ඔය ගොඩනැගිලි කර්මාන්තයේදී සහ ඔය පන්සල් වල පල්ලි වල ඔය වහලවල් එහෙම ගහන්න අනිවාර්යෙන් අරටු පාවිච්චි කරනවා. ඒවා දි รา පත් වෙන්නේ නැති නිසා. right. මේ තියෙන්නේ ඔන්න ඔයගලන්ට දැන් පැහැදිලි කරගන්න පුළුවන් කඳක හරස් කඩේ කොහොමද තියෙන කියලා ද්විබීජ පත්‍රී කඳක. මේ තියෙන සනාල කලාප. මම කියන්නේ මේ සනාල කලාප වල තියෙනවා කියලා සනාල කැම්බියම් මේ දම් පාට ඉරකින් පෙන්නලා තියෙන සනාල කැම්බියම්. මේ සනාල කැම්බියමේ ශෛල බෙදිලා මම කිව්වා සනාල කැම්බියම් වලයක් බවට පත් වෙනවා කියලා. ඒතර වලයක් බවට පත් වුණාන් පස්සේ මේ අලුතෙන් හැදෙන කොටසේ ශෛල විභාජනයේ මේ කොටස් වලට වඩා වේගවත් වෙනවා. මේ නිසා ශෛලමය මෙතන පිරෙනවා. ෆ්ලෝයමය මෙතන පිරෙනවා. ඒතර ශෛලමයත් මේ රතු පාට තියෙන ශෛලමයනේ. ශෛලමයත් වලයක් බවට පත් වෙනවා. ෆ්ලෝයමයත් වලයක් බවට පත් වෙනවා. සනාල කැම්බියමත් දැන් වලයක්. ඒතර ලපටි කඳක වගේ නෙමෙයි මෝරපු කඳේ ගත්තොත් එහෙම ශෛලම පටකයක් වලයාකාර එකක්, ෆ්ලෝයම් පටකයක් වලයාකාර එකක්. ඕගොල්ලන් ද්විබීජ පත්‍රයේ අත්තක් අරගෙන ගහක් අරගෙන පොත්ත ගැලෙව්වම සෙවල වගේ ගතියක් කොටසක් හම්බ වෙනවනේ. අන්න ඒක තමයි සනාල කැම්බියම. දැන් ඔය රබර් කිරි කපන අය රබර් කිරි කපනකොට පොත්ත කපන්නේ මේ කැම්බියම දක්වා. කැම්බියම කපන්නේ නැහැ. කපන්නේ විශේෂයෙන් ෆ්ලෝයම් පටකේ. ෆ්ලෝයම් පටකේ තමයි ශීරදර නාල තියෙන්නේ. ඒවා කැපුනම කිරි ශ්‍රාව්‍ය වෙනවා. හැබැයි මේ සනාල කැම්බියම තියෙන නිසා ආපහු පටකය හදා ගන්නවා ශෛල බෙදිලා. ඒකයි ටික දවසක් ගියාම මේ කැපුම නැවත ආවරණය වෙන්නේ නව ශෛල හැදිලා. එතකොට මේ තියෙන්නේ බාහිකය. බාහිකෙට පිටින් තියෙනවා සමහර ඒ වගේ වල්ක කැම්බියමක්. ඒ වල්ක කැම්බියමෙන් පිටින් හැදෙනවා වල්කය. ඒක තමයි අර දියතරා පැත්තට යනකොට තියෙන්නේ ටර්පන්ටයින් ගස් එහෙම. ඒවයි පොතු ගැලවෙ එල්ලිලා තියෙන්නේ. ඒවා වල්ක. ඒතර වල්ක කැම්බියමෙන් තමයි වල්කය හදන්නේ. එතකොට කිරල ශාකයේ වල්කය තමයි අපි ගන්නෙ කිරල ඇබ හදන්න. ඒක විශේෂ දෙයක්. right? මේක පුළුවන් ඇඳගන්න. ඉතින් සනාල කලාපයක් ඇතුලෙන් තියෙනවා ශෛලම, පිටින් තියෙනවා ෆ්ලෝයම, සනාල කැම්බියම තියෙනවා, වාහිකය, වල්ක කැම්බියම, වල්කය. මේ නම් කරන්නේ මේ රතු පාට තියෙන ශෛලම, නිල් පාට තියෙන ෆ්ලෝයම. එතකොට ශෛලම පටකේ ඇරුණාම අනිත් පටක සියල්ලම තියෙන්නේ පොත්තේ. ඒවා තුනි. ෆ්ලෝයම, වාහිකය, සනාල වල්ක කැම්බියම, වල්කය ඔක්කොම අයිති වෙන්නේ පොත්තට. ඊට පස්සේ මාතෘකාව ස්ථිර පටක. ස්ථිර පටක. දැන් අපි කතා කරේ විභාජක පටක ගැන. විභාජක පටක කියන්නේ ඒවා නිශ්චිත කෘත්‍යයක් සඳහා හැඩ ගැහිලා තිබෙන්නේ නැහැ. බෙදමින් පැවතිච්ච පටක. right? දැන් අපි කතා කරන්නේ ස්ථිර පටක ගැන. දැන් ස්ථිර පටකයක් ගත්තොත් ඒවට විභාජන හැකියාවක් නැහැ. ඒවා බෙදිලා ඉවරයි. බෙදිලා ඉවර නම් ඒවා මොකද වෙන්නේ? වර්ධනය වෙනවා. නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා විශේෂණය වෙනවා. එහෙම නැත්නම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට හැඩ ගැහෙනවා. මේවා ව්‍යුහාත්මක හා කෘත්‍යාත්මක ලක්ෂණ පදනම් කරගෙන තවදුරටත් වර්ග කරන්න පුළුවන්. ව්‍යුහාත්මක කියලා තියෙන්නේ හැදිලා තියෙන ලක්ෂණ. එහෙම නැත්නම් ඒකේ තියෙන රූපීය ලක්ෂණ. කෘත්‍යාත්මක ලක්ෂණ කියන්නේ කරන වැඩේ. මොකද්ද? ඒකෙන් කෙරෙන්නේ කියන එක පදනම් කරගෙන. ඒතර ස්ථිර පටක ප්‍රධාන කොටස් දෙකට බෙදුවා සරල සංකීර්ණ. right? ඒතර සරල ස්ථිර පටක බෙදුවා මෘදුස්තර, ස්ථූලකෝණාස්තර, දෘಢස්තර. සංකීර්ණ ස්ථිර පටක බෙදුවා ශෛලම ෆ්ලෝයම්. දැන් ඔයගොල්ලන් දන්නවා ශෛලම ෆ්ලෝයම් කොහෙද තියෙන්නේ කියලා. ශෛලම තියෙන සනාල කලාපේ. ශෛලම ඇතුලෙන් තියෙනවා, පිටින් ෆ්ලෝයම් තියෙනවා. හරි? එතකොට මෘදුස්තර පටකයක් තමයි අර ඔයගොල්ලන් දැක්ක මජ්ජාව. බාහිකයේ තිබ්බ ශෛල. හරි? ඔයගොල්ලන් දැක්කේ නෑ ස්ථූලකෝණාස්තර ශෛල සහ දෘಢස්තර කොහෙද තියෙන්නේ කියලා. නමුත් අනිත් ඒවා ගැන යම් අදහසක් මේ වෙනකොට තියෙනවා. එහෙනම් අපි පළවෙනි ස්ථිර පටක වර්ගය සරල ස්ථිර පටක ඒ යටතේ මෘදුස්තර, ස්ථූලකෝණාස්තර, දෘಢස්තර ගැන කතා කරනවා. right. සරල ස්ථිර පටක. ඒතර සරල ස්ථිර පටක වල තියෙන්නේ මං කිව්වා එකම ආකාරයේ ශෛල සමූහයක්. සංකීර්ණ ස්ථිර පටක වල මං කියවනේ තියෙනවා කියලා විවිධාකාරයේ ශෛල. එහෙනම්
එකම ආකාරයේ ශෛල සමූහයකින් හැදලා තියෙනවා නම් ඒවා සරල ස්ථිර පටක. ශෛලවල හැඩය හා ශෛල බිත්තියේ ස්වභාවය පදනම් කරගෙන ආකාර තුනකට බෙදලා තියෙනවා. ශෛලවල හැඩයයි බිත්තියේ ස්වභාවයයි. මෘදුස්තර පටක, ස්ථූල කෝණාස්තර පටක, දෘಢස්තර පටක. අපි එහෙනම් දැන් දැනගන්න ඕනේ කොහොමද මෘදුස්තර පටකවල කෘත්‍ය සහ ඒවායේ බිත්තිවල ස්වභාවය, හැඩය වගේ දේවල්. ස්ථූල කෝණාස්තර කොහොමද අඳුරගන්නේ සහ දෘಢස්තර පටක අඳුරගන්නේ කොහොමද කියලා. දැන් අපි මෘදුස්තර පටක ගැන කතා කරනවා. මෙන්න මේ රූප සටහනේ මම දක්වලා තියෙන මෘදුස්තර පටකයක්. දැන් බලන්න මේ මෘදුස්තර පටකයේ සාමාන්‍ය හැම ශෛලයක්ම ගෝලාකාරයි. බොහෝ දුරට එකිනෙකට සමානයි. ඒවා අතර තියෙනවා අන්තර්ශෛලීය අවකාශ, හිස් අවකාශ තියෙනවා. ඒක විශේෂ ලක්ෂණයක්. මම කිව්වා විභාජක පටකවල අන්තර්ශෛලීය අවකාශ නැහැ කියලා. ඒතර මේ වගේ අන්තර්ශෛලීය අවකාශ තියෙනවා. විශාල පැහැදිලි න්‍යෂ්ටියක් දකින්න පුළුවන්. right? සමාන සජීව ශෛල වලින් සෑදී ඇත. බලන්න මේ ඔක්කොම ශෛල බොහෝ දුරට සමානයි. සෙලියුලෝස් වලින් සෑදුණු තුනී ප්‍රාථමික ශෛල බිත්ති තියෙනවා. ඒතර මෘදුස්තර පටකයේ තියෙන්නේ සෙලියුලෝස් වලින් විතරක් හැදිච්ච තුනී ප්‍රාථමික ශෛල බිත්ති. විශාල මධ්‍ය රික්තකයක් ඇති අතර න්‍යෂ්ටිය ශෛල බිත්තිය දෙසට තල්ලු වෙලා පවතිනවා. ඒ කියන්නේ ඔයගොල්ලන් දැනගෙන ඉන්න ඕනි අපි එක ශෛලයක් ගත්තොත් මේකේ විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. ඔහොම මධ්‍ය රික්තකයක් තියෙනවා. මධ්‍ය රික්තකයේ තිබ්බහම න්‍යෂ්ටිය තල්ලු වෙනවා මෙන්න මෙහෙම ශෛල බිත්තිය දිහාවට. ඒක සාමාන්‍ය ලක්ෂණයක් මේ මෘදුස්තර පටකේ. right? මෘදුස්තර පටකේ ලක්ෂණයක්. අන්තර්ශෛලීය අවකාශ තියෙනවා. මේ ශෛල අතර අවකාශ තියෙනවා. බොහෝ විට ගෝලාකාර වන අතර ශෛල අතර අන්තර්ශෛලීය අවකාශ ඇත. මොන ගෝලාකාරයි බොහෝ දුරට අන්තර්ශෛලීය අවකාශ තියෙනවා ඒ අතර. ශාක දේහේ මුල්, කඳ, පත්‍ර, ඵල, බීජ ආදී සියලුම කොටස් වල ඇත. දැන් අපි කඳ ගත්තොත් එහෙම කඳේ මජ්ජාවේ. ඔයගොල්ලන් දැක්කනනේ මම මුලින්ම පෙන්නපු අන්වික්ෂේප විවිධ මජ්ජාවේ තියෙන මෘදුස්තර පටකය. ඊට පස්සේ මුල් වල මජ්ජාවේ තියෙනවා. බාහිකයේ තියෙනවා. පත්‍රවල ඔයගොල්ලන් දන්නවා පත්‍රයේ තියෙනවා ඉනි මෘදුස්තර සහ සෛවර මෘදුස්තර. අපි පත්‍රයක් ඇන්දොත් එහෙම පත්‍රයේ මම මෙතන පොඩ්ඩක් නිකන් අඳින්නම්. පත්‍රයේ උඩ තියෙනවා උඩු අපිචර්මය. ඔය විදිහට. උඩු අපිචර්මය තියෙනවා. උඩු අපිචර්මයට යටින් තියෙනවා මෙහෙම ඉනි මෘදුස්තර ශෛල. හැබැයි ඉනි මෘදුස්තර ශෛල නම් පොඩක් තදින් ඇහිරිලා තියෙන්නේ. මේවාගේ තමයි ප්‍රධාන වශයෙන් ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ. ඒ නිසා හරිතරා විශාල ප්‍රමාණයක් තියෙනවා. අර විදිහටම විශාල මධ්‍ය රික්තකයක් තියෙන න්‍යෂ්ටිය නිසා පැත්තකට තල්ලු වෙලා තියෙනවා. යටින් තියෙන සෛවර මෘදුස්තර. ඒ සෛවර මෘදුස්තර වලත් අතර තියෙනවා අන්තර්ශෛලීය අවකාශ. මේ වගේ හරිතලාව තියෙනවා. ඒ නිසා ඒ වගේ ප්‍රභා සංශ්ලේෂණය සිදු කරනවා. ඒතර ශාක පත්‍රවලත් තියෙනවා එතකොට මෘදුස්තර පටක. පළවල අපි පළ ගත්තොත් එහෙම ඇපල් ගෙඩියක් කනකොට ඒ ඇපල් ගෙඩියේ කන කොටස සම්පූර්ණයෙන්ම මෘදුස්තර පටකයක්. ඒකේ තමයි පෝෂක ගබඩා වෙලා තියෙන්නේ. සරල සීනියක ගබඩා වෙලා තියෙනවා ආහාරයේ විදිහට. බීජ අපි ගත්තොත් එහෙම වී ඇටයක් එහෙනම් අපි බත් කනකොට ඒ තියෙන්නේ බීජයනේ. ඒකේ තනිකර තියෙන්නේ මෘදුස්තර ශෛල. ඒතර මේ සියලුම කොටස් වල දකින්න පුළුවන් මෘදුස්තර පටක. මේ තියෙන්නේ මෘදුස්තර පටක. ඔයගලන් නම් කරගන්න ඔන්න මම මේවා ශෛල බිත්ති. ශෛල බිත්තිය. ශෛල බිත්තියට ඇතුලෙන් තියෙන ප්ලාස්මා පටලයක් මේවායේ. හරි. ප්ලාස්මා පටලයක් තියෙනවා. right? මේ හැම එකේම ඔය විදිහට ප්ලාස්මා පටලය අපිට අඳින්න පුළුවන්. මේක ප්ලාස්මා පටලය. ඊට පස්සේ මේ තියෙන්නේ මධ්‍ය රික්තකය. මේ තියෙන්නේ න්‍යෂ්ටි. ඊට පස්සේ මේ තියෙන අන්තර්ශෛලීය අවකාශය. අන්තර්ශෛලීය අවකාශය. ඔය ටික එඳගන්න. right. දැන් අපි බලමු මේ වගේ කෘත්‍ය මොකක්ද කියලා. ප්‍රභා සංශ්ලේෂණය
ඇයි මං කිව්වේ ඉදි මෘදු ස්තර ශෛල සහ සයවර මෘදු ස්තර ශෛල. මේ බලන්න ශාක පත්‍ර හා ශාකවල ලපටි කඳේ ඇති හරිත ලව සහිත මෘදු ස්තර පටකවල ප්‍රභා සංශ්ලේෂණය සිදු කරයි. උදාහරණ පත්‍රයේ ඉදි මෘදු ස්තර පටක හා සයවර මෘදු ස්තර පටක. ඕක ලියාගන්න මං එතකොට බෝඩ් එකේ පෙන්වන්න. ඉදි මෘදු ස්තර පටකයි සයවර මෘදු ස්තර පටකයි මෙන්න ඇඳලා තියෙනවා බෝඩ් එකේ. මේ තියෙන පත්‍රයක පත්‍රයේ හරස් කඩක්. මේ පත්‍රයේ හරස් කඩේ උඩින්ම තියෙනවා අපිචර්මය යට උඩු අපිචර්මය මේ යට තියෙනවා යටි අපිචර්මය. උඩු අපිචර්මයට උඩින් තියෙනවා උච්චර්මයකුත් මේ විදිහට. ඉටි වගේ ස්තරයක් අර දිලිසෙන්නේ පත්‍රේ. ඒකෙන් තමයි උච්ඡේදනය අඩු කරන්නේ. හරි. ඔන්න තියෙනවා උච්චර්මය උඩු අපිචර්මය මේ යටි අපිචර්මයේ පූටිකා තියෙනවා. පූටිකා සිදුර දෙපැත්තේ තියෙන පාලක ශෛලය. පාලක ශෛල වලත් මම මේ කළු පාට තිත් තියලා තියෙනවා ඒ හරිතලාව වෙනුවට. ඊට පස්සේ මේ තියෙන සයවර මෘදු ස්තර ශෛල. සයවර මෘදු ස්තර ශෛලවල තියෙනවා හරිතලාව. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය කරනවා. සයවරයි කියන්නේ මේ අතර හිස් අවකාශ තියෙනවා. ඒ කියන්නේ වායු අවකාශ. මේ තියෙන ඉදි මෘදු ස්තර ශෛල. ඉනි කියලා කියන්නේ කණු වගේනේ. දිගටි ශෛල. ඒ අවස්ථර කීපයක් තියෙන්න පුළුවන්. ඒ වගේ තියෙනවා හරිතලාව. ඒ වගේ ප්‍රභා සංශ්ලේෂණය වෙනවා. මේ ආලෝකය හොඳින් ලැබෙනවා ඉදි මෘදු ස්තර ශෛල වලට. ඒ නිසා ඉදි මෘදු ස්තර ශෛල වල ප්‍රභා සංශ්ලේෂණ ඉතා කාර්යක්ෂමයි. හැබැයි යට මේවට හොඳින් වාතය ලැබෙනවා. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ලැබෙනවා. ඒ වගේ ඒ නිසා ඉතා කාර්යක්ෂමව සිදු වෙනවා ප්‍රභා සංශ්ලේෂණ. මේ අපිචර්මීය ශෛල වල වර්ණක නැහැ. ඒ නිසා ආලෝකය හොඳින් විනිවිද යනවා. අනිත් එක මේකේ තියෙන මේ ද්විඋත්තර හැඩය නිසා හොඳින් ආලෝකය අභිසරණය වෙනවා ඇතුළට. ඒකත් වාසියක්. උච්චර්මය ඉටිල් ස්තරයක්. මේ නිසා උච්ඡේදනය සීමා කරගන්න. මේක ඕන ඔයගොල්ලෝ ඇඳගන්න. ඇඳලා නම් කරගන්න. මේවා වායු අවකාශ. මේක යට තියෙන පූටිකා. ආහාර සංචිත කිරීම. right? ආහාර සංචිත කරන පටක බලමු. ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවන ආහාර ශාක කඳ මුල් ඵල ආදී ඇති මෘදු ස්තර පටක තුල ගබඩා කරයි. අපි දන්නවා මේ සමහර ඒක බීජපත්‍රී ශාක කඳන් වල දැන් කිතුල් ශාකයක හිතන්නකෝ. කිතුල් ශාකයේ ගහ කපලා මැද තියෙන බඩය කොටලා ඒකෙන් තමයි කිතුල් පිටි ගන්න. ඒ කියන්නේ ආහාර සංචිත වෙන්නේ ඒකේ තියෙන මෘදු කොටස් වල. ඊට පස්සේ අල ගෙඩියක් ගත්තොත් එහෙම අපි කන්නේ තම්බල. ඒක මෘදු කොටසක්. ඒක මෘදු ස්තර ශෛල. right? පළවල ඇපල් ගෙඩියේ ඒවයි තියෙන්නේ මෘදු ස්තර පටක. ඒතර ආහාර ගබඩා කරලා තියෙනවා. උග්ගස් වල සුක්‍රෝස් තියෙන්නේ මෘදු ස්තර පටකේ. එහෙනම් ආහාර සංචිත කිරීම සිදු කරනවා. right ඊළඟ ජලය සංචිත කිරීම. දැන් ඔයගොල්ලෝ දන්නවා ජලය සංචිත කරන පටක තියෙනවා ගොඩක් මෘදු පටක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔය කැක්ටස් එහෙම නැත්නම් පතොක් ශාකවල කඳේ මෘදු කොටස් තියෙන්නේ. ඒවයි ජලය සංචිත කරලා තියෙනවා විශාල ප්‍රමාණයක්. ඊට පස්සේ පිපිඤ්ඤා ගෙඩිය ගත්තොත් එහෙම කෝමාරිකා පත්‍ර ගත්තොත් එහෙම මේවයි විශාල ප්‍රමාණයක් මෘදු ස්තර පටක වල ජලය ගබඩා කරලා තියෙනවා. ඒතර ජලය සංචිත කිරීමත් මෘදු ස්තර පටකේ කෘත්‍යයක්. ඒතර ජලය සංචිත වෙලා තියෙන ප්‍රධාන වශයෙන් විශාල රික්තකවල. හරි. දැන් අපි ගත්තොත් කෝමාරිකා අක්කපාන ඒවා ශුෂ්ක රූපී ශාක. ඒවයි ජලය තීන කාලේදී ජලය ලබාගෙන ගබඩා කර ගන්නවා. එතකොට නියම් කාලේ ඒගොල්ලන්ට ඒවට පහසුවෙන් පව කර ගන්න පුළුවන්. ඊට පස්සේ තව වැදගත් කාරණයක් තියෙනවා සන්ධාරණීය සැපීම. දැන් සමහර ශාකවල සන්ධාරණීය සැපෙන්නේ මේ මෘදු ස්තර ශෛල වලින්. විශේෂයෙන් ජලය ගබඩා වුණාන් පස්සේ ඒ ශෛල තුල සන්ධාරණය සපය ගන්න පුළුවන්. ඔයගොල්ලන් හොඳට දන්න එකක් තමයි කූඩලු ශාකය. කූඩලු ශාකයේ ජලය උරා ගත්තම කෙලින් ඉන්නවා. ජලය නැති වුණාම එල්ලෙනවා. ඒ එල්ලෙන්නේ ජලය නැති වුණාමනේ. එහෙනම් ජලය උරා ගත්තම කෙලින් ඉන්නවා නම් ඒකට දරා ගැනීම නැත්නම් සන්ධාරණය ලැබෙන්නේ ජලය මගින්. එතකොට ඒ ජලය පිරෙන්නේ මෘදු ස්තර ශෛල වල තියෙන විශාල මධ්‍ය රික්තක වල. මේක ඒ ජලය උරා ගන්න එකට අපි කියන්නේ ශෛලය තුල ජලය පිරෙන එකට ශුණ වෙනවා කියලා. ශුණතාවය ඇති වෙනවා. එළියට යන එකට අපි කියන්නේ විෂූණ වෙනවා කියලා. ඒතර ශුණ වුණාන් පස්සේ තමයි සන්ධාරණය ලැබෙන්නේ. ස්ථූල කෝණාස්තර පටක. දැන් ස්ථූල කෝණාස්තර පටක කිව්ව ගමන්ම තේරෙන දෙයක් තමයි මේ ශෛල බිත්තිවල කොම් ඝන වෙලා තියෙනවා. කොම් ඝන වෙලා. ඒක කොන් ස්ථූල වෙලා. ඒ නිසා තමයි අපි කියන්නේ ස්ථූල කෝණාස්තර පටක. දැන් මේ තියෙන ස්ථූල කෝණාස්තර පටක මේ බලන්න කොම් වල වැඩිපුර සෙලියුලෝස් තැන්පත් වෙලා කොම් ඝන වෙලා තියෙනවා. එතකොට ඒවා ස්ථූල කෝණාස්තර පටක කියලා හඳුන්වනවා.
මෘදුස්තර පටක වලට බොහෝ දුරට සමාන සජීවී ශෛල වේ. එහෙනම් මෘදුස්තර ශෛලත් සජීවී, මේවත් සජීවී ශෛල. ශෛල ගෝලාකාර නොවන අතර හරස්කඩ බොහෝ විට බහු අස්ත්‍රාකාර හැඩයක් ගන්නවා. ඒ කියන්නේ බහු අස්ත්‍රාකාර හැඩයක් කියලා කියන්නේ right මෙන්න මේ වගේ ශෛල වලට තියෙනවා බහු අස්ත්‍රාකාර හැඩයක්. ඔය විදිහට. ඔන්න ඔය වගේ බහු අස්ත්‍රාකාර හැඩයක් තියෙනවා. ඒතර මේ සෙලියුලෝස් වලින් බිත්ති හැදලා තියෙන මෙන්න මේ තැන් වල වැඩිපුර සෙලියුලෝස් තැන්පත් වෙලා කොන් ඝන වෙලා තියෙනවා. ඒ නිසා තමයි කියන ස්ථූල කෝණාස්තර කියලා. හරි. අන්තර් ශෛලීය අවකාශ මේවයි නැහැ. ඔය විදිහට කොන් සියල්ල ඝන වෙලා තියෙනවා. ඔය විදිහට. right ඔන්න ස්ථූල කෝණාස්තර right ඊට පස්සේ කියනවා ශෛල ගෝලාකාර නොවන අතර හරස්කඩ බොහෝට බහු අස්ත්‍රාකාර හැඩයක දික්කඩේ දිගටි ශෛල. ඒ කියන්නේ මේක හරස්කඩක් නේ දික්කඩක් ගත්තොත් එහෙම ඒකේ තියෙන දිගටි ශෛල. මෙන්න මෙහෙම දිගටි ශෛල. ඔය විදිහටයි තියෙන්නේ. එතකොට මේක හරස්කඩ ඔය විදිහට බහු අස්ත්‍රාකාරයි. දික්කඩේ දිගටිව තියෙනවා. ඔය විදිහට. ඒක විශේෂ ලක්ෂණය. ප්‍රාථමික ශෛල බිත්ති සෑදී අවසන් වීමෙන් පසු ශෛලයේ කෝණ ආශ්‍රිත බිත්ති වල අමතර සෙල්ලෝස් තැන්පත් වී ඇත. මේ නිසා ශෛල බිත්ති වල ඝන වීම විෂමාකාරයි. ඒ කියන්නේ මේ කොන් වල අමතර සෙල්ලෝස් තැන්පත් වෙලා ඒ තැන් වල බිත්ති ඝනකම් වෙලා තියෙනවා. ඒතර ශෛල බිත්තිය ගත්තොත් එහෙම ශෛල බිත්තියේ ඝන වීම විෂමාකාරයි. අර වෙනස් අපි බෘදුස්තර පටකේ ගත්තොත් ඒකාකාර ඝන වීම තිබෙ සෙලියුලෝස් වලින් මේකේ තියෙන්නේ විෂමාකාර ඝන වීම. ඒක තමයි ඔය කියන්නේ. අන්තර් ශෛලීය අවකාශ බොහෝ විට නොපවතී. මේක ලියා ගන්න විස්තර ටික මම බෝඩ් එකේ අඳින්න රූප සටහන. බලන්න රූප සටහන. මේ මම අදලා තියෙනවා ශෛල මේ රතු පාට තියෙන ශෛල බිත්තිය. ශෛල බිත්තිය බලන්න මේ සෙලියුලෝස් වලින් අසමාකාර ඝන වීම වෙලා තියෙනවා. ඒ කියන්නේ කොම් වල මේ චතුරස්‍රාකාරව තියෙන එකේ මේ බහුස්රාකාරව තියෙන එකේ කොම් ඝන වෙලා තියෙනවා අමතර සෙලියුලෝස් තැන්පත් වෙලා. ඝන වීම විෂමාකාරයි. මේ තියෙන නිල් පාට ඇඳලා තියෙන ප්ලාස්ම පටලය. මේක ප්ලාස්ම පටල. right? ඒක ප්ලාස්ම පටලය. ඊට පස්සේ මේ තියෙන රික්තක මධ්‍ය රික්තක තියෙනවා න්‍යෂ්ටි තියෙනවා මෘදුස්තර ශෛල වලට බොහෝ දුරට සමානයි. එක වෙනස්කම තමයි මේ ශෛලවල කොම් වල අමතර සෙලියුලෝස් තැන්පත් වෙලා ඝන වීම සිදු වෙලා තියෙන එක. හඳගන්න. අපි ඊට පස්සේ බලමු ස්ථූල කෝණාස්තර පටක කොහෙද තියෙන්නේ ඒවේ කාර්යයන් මොනවාද කියලා. බලන්න අකාෂ්ඨීය කඳන් වල අකාෂ්ඨීය කඳන් කියන්නේ අර ශක්තිමත් කඳක් තියෙනව නෙමෙයි. අකාෂ්ඨීය දැන් ඔය කූඩළු වගේ ඒවා පොඩි වල් පැලෑටි ඒවා අකාෂ්ඨීය කඳන්. අකාෂ්ඨීය කඳන් වල අපේ චර්මයට ඇතුළත තියෙන ශෛල කීපයක් ගැන කමින් යුතු සිලින්ඩරාකාර පටකයක් සාදයි. හතරස් කඳන් නැති අකාෂ්ඨීය කඳන් වල දාරවල ඔයගොල්ලෝ දැකලා සමහර වෙලට එහෙම හතරස් කඳන් තියෙන ඒවා. දැන් peer ගස් වල එහෙම තියෙනවා ලපටි කොටස් ගත්තොත් එහෙම. කඳ මෙහෙම ගත්තම රවුම් නැහැ. කොහොම රවුමට නෙමෙයි තියෙන්නේ. right? පොඩ්ඩක් මේ හතරස් වෙලා වගේ තියෙන තැන් වලින්. ඔය වගේ. බලන්න මේ ලපටි කොටස් වල. ඒතර මෙන්න මේ දාර තියෙනවා මේ වගේ. එළියට පැනපු. මේ දාරවල තියෙන්නේ මේ ස්ථූල කෝණාශ්‍රය. අතර මේක සන්ධාරණය සඳහා වැදගත්. දැන් එතකොට මොකද කිව්වේ අකාෂ්ඨීය කඳන් වල අපේ චර්මයට ඇතුළත තියෙන ශෛල කීපයක ඝනකමින් යුතු සිලින්ඩරාකාර පටක සාදනවා. හතරස් කඳන් නැති අකාෂ්ඨීය කඳන් වල දාරවල මං කිව්වේ අර දාර ඒ දාරවල පිහිටනවා. ද්විබීජපත්‍රී ශාක පත්‍ර නාරටි වල. දැන් ද්විබීජපත්‍රී ශාක පත්‍ර වල නාරටි ඝනකම්නේ. නාරටි වල බොහෝ විට තියෙන්නේ ස්ථූල කෝණාස්තර ශෛල. ඒතර ප්‍රධාන කාර්යයක් තමයි සන්ධාරණය. සන්ධාරණය සඳහා තියෙනවා එතකොට ද්විබීජපත්‍රී ලපටි කඳන් වල පත්‍ර නාරටි වල හා අකාෂ්ඨීය ශාක කඳන් වල ඇති ස්ථූල කෝණාස්තර පටක මගින් අදාළ ශාක කොටස් වලට සන්ධාරණය සපයයි. මේක ඉතාම වැදගත් කාරණයක්. ඒක ද්විබීජපත්‍රී ලපටි කඳන් වල ඒ කියන්නේ දැන් අපි ගත්තොත් පැරෑටි දැන් මිරිස් ගහක් ගත්තොත් එහෙම මේකේ ලීයක් නැහැනේ ඝන. ටිකක් මෝරනකොට ඝන ලීයක් තියෙනවා. පැරෑටියක් ගත්තොත් ඒතර ඒකේ සන්ධාරණය ලැබෙන්නේ ඔය ස්ථූල කෝණාස්තර
පටක වලින්. එතකොට ගොඩක් ශාකවල කඳේ සන්ධාරණ අපේ ශාකවල කඳේ පැවතීමෙන් සන්ධාරණ ලැබෙනවා. ඊට පස්සේ ප්‍රභා සංස්කෘතිය. දැන් ඔය ලපටි ශාක කඳන් වල කොළ පාටට තියෙනවනේ පොත්තේ. ඒ කියන්නේ ඒ ශෛල තුල හරිතලව තියෙනවා. එන අය ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ලපටි ද්විබීජ පත්‍රී ශාක කඳන් වල ඇති ස්ථූල කෝණාශ්‍ර ශෛල වල හරිතලව පවතී. කියන්නේ ඔය ඕනිම ශාකයක ලපටි කොටස් බලන්න කඳේ පොත්ත කොළ පාට තියෙන්නේ. එහෙනම් මේ පොත්තේ අනිවාර්යයෙන්ම ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙනවා. රයිට්. ඊට පස්සේ අපි කතා කරමු දෘಢස්තර පටක. රයිට්. මේ තියෙන දෘಢස්තර පටකයක්. දෘಢස්තර පටක ගත්තම දැන් අපි කියවනේ මෘදුස්තර පටක සහ ස්ථූල කෝණාශ්‍ර සජීවී ශෛල තියෙන කියලා. හැබැයි දෘঢ়ස්තර පටක අජීවී ශෛල. ඒ වගේ මේ ශෛල බිත්ති ගත්තාම ශෛල බිත්ති වල සෙලියුලෝස් විතරක් නෙමෙයි. හෙමි සෙලියුලෝස් එහෙම නැත්නම් ලිග්නින් වගේ දේවල් තැන්පත් වෙලා ඝන වෙලා තියෙනවා. එතකොට ඇතුලේ ශෛල ප්ලාස්මේ නැත්නම් ප්‍රාක් ප්ලාස්මේ නෑ, න්‍යෂ්ටි මොකක්වත් නෑ. එතන තියෙන කුහරයක්. ඇතුලේ තියෙන කුහරයක්. හරි. ඔකට හොඳ උදාහරණයක් උපල ශෛල. අපි ගත්තොත් එහෙම ඔය රටේ ඉන්දිය යටේ, පීචස් යටේ අපිට හපන්න බෑ ශක්තිමත්. ඒවා දෘಢස්තර පටක වලින් තමයි හැදිලා තියෙන්නේ. කුහර සහිත ශෛල එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ශෛල බිත්ති අමතර සෙලියුලෝස්, ලිග්නින්, හෙමිසෙලියුලෝස් මේවා තැන්පත් වෙලා ඝන වෙලා ශෛල අජීවී බවට පත් වෙලා. එතෙන් ශෛලය තුල කුහරයක් හැදිලා තියෙනවා නම් අන්න ඒවා තමයි දෘಢස්තර පටක වෙන්නේ. මෙන්න ඒවයි ලක්ෂණ ටික මම කියන්න. අකාෂ්ඨීය මෙන්න කාෂ්ඨීය කඳන් වලද ඇති මැරුණු ශෛල වලින් සෑදුණු පටක. ඒකට මැරුණු ශෛල කියන්නේ ජීවී ශෛල නෙවෙයි. පූර්ණව ශෛල වර්ධනය වීමෙන් හා දික්වීමෙන් පසුව ප්‍රාථමික ශෛල බිත්ති මත ලිග්නින් තැන්පත් වීමෙන් ඝන වූ හා දෘಢ වූ ද්විතීක ශෛල බිත්ති ඇති වෙනවා. ඒතර ද්විතීක ශෛල බිත්ති ඇති වුණාන් පස්සේ ඒ හරහා ද්‍රව්‍ය හුමාරුවක් සිදු වෙන්නේ නැහැ සහ ඇතුලේ තියෙන කොටස් සම්පූර්ණයෙන්ම ප්‍රාක් ප්ලාස්මය මැරිලා යනවා. ශෛල ඒකාකාරව ඝන වී ශෛල මැද හිස් කුහර සාදයි. මම කිව්වේ මැද තියෙන හිස් කුහර. ශෛල තදින් ඇසිරී ඇති බැවින් අන්තර ශෛලීය අවකාශ නැහැ. ඉතා දිග තන්තු හා දිග තන්තු කියන්නේ පොල් කෙන්ද දිග තන්තුවක් හා උපල ශෛල තියෙනවා. මම කිව්වා මොනාගේද? පීචස් ඇටේ, ප්යාස් ඇටවල එහෙම නැත්නම් පේර ඇට ඒවයි තියෙන උපල ශෛල. ශාක කඳන් මුල් හා පත්‍රවල සනාල පටක ආශ්‍රිතව දකින්න පුළුවන්. ඒකයි මම කිව්වේ ශෛලම් පටකේ සහ ෆ්ලෝයම් පටකේ තියෙනවා මේ දෘಢස්තර පටක. මේ ටික ලියා ගන්න. මේක අඳින්න එපා. මම අඳින්නම් බෝඩ් එකේ රූප සටහන. මේ තියෙන්නේ බලන්න ශෛල බිත්තිවල ද්විතීක ඝන වීම වෙලා තියෙනවා ලිග්නින් වලින්. එතකොට ඇතුලේ කුහර තියෙන්නේ. රයිට්. ඒක ඔක්කොම දෘಢ වෙලා තියෙන්නේ. ඊටම ශක්තිමත්. උපල ශෛල වල මේ වගේ තියෙන්නේ. රයිට්. ඔයතර දෘಢස්තර පටක. දැන් ඔය තන්තු ගත්තොත් එහෙම දිගයි. තන්තු ඒ විදිහට දිගයි. සනිකර ද්විතීක ඝන වීම සිදු වෙලා තියෙන්නේ සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස් සහ ලිග්නින් වලින්. එතකොට ඒවත් අජීවී. හඳ ගන්න. ඒතර මේවායි කෘත්‍යය තමයි අකාෂ්ඨීය මෙන්ම කාෂ්ඨීය ශාකවල බොහෝ කොටස් වල දෘಢ බව හා සන්ධාරණය සපයනවා. ඒතර මේ තියෙන්නේ මම කිව්වේ අර බීජ වර්ග වල කවර බීජ ආවරණ ඒවා උපල ශෛල වලින් හැදලා තියෙන්නේ. මේ අපි ශෛලම පටකේ ගත්තොත් එරිම ශෛල වාහිනී තියෙනවා. ඒවා දෘಢස්තර පටක. මේවත් දෘಢස්තර පටක මේ තියෙන්නේ. ඔක්කොම ඝන වෙච්ච ද්විතීක ඝන වීම සිදු වෙලා මේ මැද කුහර තියෙන්නේ. රයිට්. එතකොට ප්‍රධාන කාර්ය තමයි සන්ධාරණය සැපයීම. ඒ වගේ වෙන කෘත්‍යයක් වෙන්නේ නැහැ නේ. ප්‍රභා සංශ්ලේෂණය ආරෝමය ආහාර තැන්පත් කිරීම මොකක්වත් වෙන්නේ නැහැ. රයිට්. එහෙනම් පැහැදිලි මොකද්ද කෘත්‍ය කියලා දෘಢස්තර පටකවල සන්ධාරණය සැපීම. ඒතකොට අකාෂ්ඨීය මෙන්ම කාෂ්ඨීය ශාකවල බොහෝ කොටස් වලට දෘಢ බව ලබා දෙනවා. එතකොට අපි කෙඳි ගත්තොත් එහෙම නැත්නම් තන්තු ගත්තොත් ඔය පොල් කෙඳි වගේ ඒවා ඒ වගේනුත් සන්ධාරණය සැපේලා තියෙනවා. ඊට පස්සේ කෙසල් ගහේ තියෙන තන්තු, හන ගහේ තියෙන තන්තු ඒවා දෘಢස්තර. ඊට පස්සේ මේ උපල ශෛල වලින් හැදලා තියෙන බීජ ආවරණ ඒවා ශක්තිමත් වෙලා තියෙනවා. දැන් මේ වගේ බීජ පැලවෙන්නෙත් නෑ මේ උපල ශෛල වලින් වටේ කවරයක් තියෙන හින්දා. ඒ නිසා මේ බීජ පැල කරන්න නම් එක්කෝ තලලා කවර ඉවත් කරන්න ඕනේ. දැන් ඔයගලට
පීචර් සැටයක් එහෙම හිටව ගන්නව නම් කරන්න තියෙන ලේසිම වැඩේ තමයි මේක කපලා ඉවත් කරන එක. ගලක් උඩ තියලා තැළුවා නම් මැද තියෙන බීජය හිටවුවම් පළ කර ගන්න පුළුවන්. නැත්තම් වෙන්නේ මේක කල් ගිහිල්ලා බීජයේ තියෙන සජීවී බව නැති වෙලා යනවා. ඊට පස්සේ ඒක පැලවෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ සංකීර්ණ ස්ථිර පටක. දැන් මම මුලින් කිව්වා වගේම ස්ථිර පටක කියලා කිව්වේ විභාජන හැකියාවක් නොමැති පටක. ඒතකොට සංකීර්ණ ස්ථිර පටකවලත් විභාජක හැකියාවක් නැහැ. හැබැයි සරල ස්ථිර පටකවල තිබ්බේ එකම ආකාරයේ ශෛල. මෘදු ස්ථිර පටකේ එකම ආකාරයේ මෘදු ස්ථිර ශෛල. ස්ථූල කෝණාස්තර පටකේ එකම ආකාරයේ ස්ථූල කෝණාස්තර ශෛල. දෘಢස්ථිර පටකේ එකම ආකාරයේ දෘಢස්ථිර ශෛල. සංකීර්ණ ස්ථිර පටකවල ශෛල ආකාර කීපයක් පවතිනවා. එවැනි පටක ආකාර දෙකක් අපිට හඳුන ගන්න පුළුවන්. ශෛලම පටක සහ ප්ලෝයම පටක. ඔයගලන් මම කලින් පෙන්නපු රූප සටහන වල මතකයි දැක්කා මේ විදිහට මම පොඩ ඇඳලා පෙන්නන්න. කඳේ සනාල කලාප තිබ්බා මේ විදිහට. මේ සනාල කලාපවල ඇතුල් පැත්තේ තිබ්බේ ශෛලම, පිට පැත්තේ තිබ්බේ ප්ලෝයම. right? එතකොට ශෛලම පටකයේ ශෛලාකාර 4ක් තියෙනවා. ප්ලෝයම් පටකයේ ශෛලාකාර 4ක් තියෙනවා. අපි බලමු මේ මොනවාද කියලා. ශෛලම පටකය ගත්තම මෙම් පටකය එකිනෙකට වෙනස් ශෛලාකාර 4කින් සමන්විතයි. ඒවා තමයි වාහකාභ, වාහිනීයක, ශෛලමීය තන්තු සහ ශෛලම මෘදුස්තර. මේ ශෛලම මෘදුස්තර පමණක් සජීවී ශෛල. එහෙනම් මේ ශෛල ආකාර 3ම අජීවී. එහෙම වෙලා තියෙන්නේ ශෛල බිත්තියේ ලිග්නින් තැන්පත් වෙලා අජීවී බවට පත් වෙලා තියෙන. උතර ඇතුලේ කුහර තියෙන්නේ. දැන් අපි ඔය එක එක ශෛල වර්ග ගැන කතා කරොත් පළවෙනි එක වාහකාභ. උතර වාහකාභ තර්ක රූපී හැඩයක් තියෙනවා. නැත්නම් දෙපැත්ත උල් ඝන බීම් විෂමාකාරයි. දැන් මේ ලිග්නින් තැන්පත් වෙච්ච නැති තැන් තමයි මේ රවුම් දාලා මේකේ පෙන්නලා තියෙන්නේ. ඒතර මේ වාහකාභ විවෘත බීජක ශාක වගේම ආවෘත බීජක ශාක වලක් තියෙනවා. ඒ කියන්නේ සනාල පටක සහිත ශාකවල සනාල ශාකවල වාහකාභ දකින්න පුළුවන් ශෛලම පටකයේ. ඊට පස්සේ වාහිනී ඒකක. වාහිනී ඒකක ගත්තම වාහිනී ඒකක කියන්නේ ශෛල එක පෙළට සකස් වෙලා නලයක් වගේ හැදිලා තියෙනවා. එතකොට වෙලා තියෙන්නේ මේ හරස් බිත්ති දිය වෙලා ගිහිලා. හරස් බිත්ති දිය වෙලා ගිහිලා නිසා මේක කේශික නලයක් වගේ තමයි පිහිටන්නේ. මේක තුලින් තමයි මුලෙන් උරා ගන්න ජලය සහ කණජ ලවණ ශාක අග්‍රස්තය කරා ගෙන යන්නේ. එතකොට මේ වගේ ඝන බීම් තිනවා ලිග්නින් වලින්. ඒ නිසා මේක කුහරමය බවක් ගන්නවා. න්‍යෂ්ටි නැහැ. ඒ නිසා මේවා අජීවී. එහෙනම් මේ වාහිනී එක අපිට හඳුන්වන්න පුළුවන් සපුෂ ශාකවල ප්‍රධාන සන්නායක පටකයේ විදිහට දිගටි හා කුහරමය වන අතර අජීවී එක මත එක මේ ශෛල සකස් වෙලා නලයක් බවට පත් වෙලා තියෙනවා. වාහකාභ වලට වඩා මහතින් සාපේක්ෂව වැඩි. ඊට පස්සේ අපි කතා කරොත් ශෛලමීය මෘදුස්තර ගැන. ශෛලමීය මෘදුස්තර තමයි ශෛලම් පටකයේ තියෙන එකම සජීවී ශෛල වර්ගය. මේවා දර්ශීය මෘදුස්තර ශෛලවල හැඩයට සමානයි. අපි ගත්තොත් එහෙම දික් කඩක මේ විදිහට මෘදුස්තර ශෛලයක් ගත්තොත් මේකේ න්‍යෂ්ටියක් තියෙනවා. ඒක න්‍යෂ්ටිකයි සහ මැද විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. ඝන බීම් තියෙන්නේ සෙලියුලෝස් වලින් පමණයි. ඒ කියන්නේ ප්‍රාථමික ඝන බීම් පමණයි. right? එතකොට අපිට ඒකේ ලක්ෂණ ටික මේ විදිහට කියන්න පුළුවන්. ශෛලම් පටකයේ ඇති එකම සජීවී ශෛල වර්ගය ඒක න්‍යෂ්ටික වන අතර දර්ශීය මෘදුස්තර ශෛල වලට සමානයි. දික්කඩෙහි මේවා දික්කූ ශෛල ලෙස දැකිය හැකියි. ඒතර හරස්කඩේ අපි දන්නවා ගෝලාකාර ශෛල විදිහට තමයි දකින්න පුළුවන් වෙන්නේ ওই විදිහට. right? එතකොට ආහාර සංචිත කිරීම මේවයි සිදු වෙනවා. ශෛලමීය මෘදුස්තර පටකයේ ආහාර සංචිත වෙලා තියෙනවා. ඒ ආහාර තමයි ඒ පටකේ කාර්යයන් සඳහා පරිවෘත්ති ක්‍රියා සඳහා පාවිච්චි වෙන්නේ සහ ඒ මෘදුස්තර ශෛල වලින් තමයි සන්නයනය කරන්නේ හරහාට ශාකය හරහා ජලය සහ කණජ ලවණ ශෛලම වාහිනී
දක්වා. ඊට පස්සේ ශෛලමීය තන්තු ගත්තොත් එහෙම ඒවයි ඝනවීම සමාකාරයි. වාහකාභා වාහිනී අතර පිහිටනවා. ඉතා දිග හා කෙළවර පටුයි. පරිණත වුණාම ලිග්නීන් ශෛල බිත්ති පමණයි තියෙන්නේ. හැබැයි මේ ලිග්නීන් වලින් ඝනවීම සමාකාරයි. විෂමාකාර ඝනවීම නෙමෙයි තියෙන්නේ. මේවා මගින් ශාකයට තොර සන්ධාරණය සපයනවා. ඒ ටික ඉතාම වැදගත් ශෛලමීය තන්තු පිළිබඳ කතා කරනකොට. ඊට පස්සේ අපි ශෛලම් පටකයේ හරස්කඩක්. දැන් අපි ඔය ශෛලම පටකයේ එක් ශෛල වර්ගය ගැන කතා කරේ. හරස්කඩක් සහ දික්කඩක් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ ශෛලම් පටකයේ හරස්කඩක අන්වීක්ෂීය ව්‍යුහය. මේ දික්කඩක අන්වීක්ෂීය ව්‍යුහය. ඔයගොල්ලන්ට පේනව නේද මෙන්න මේ කුහර සහිත ශෛල. මෙන්න මේ කුහර සහිත ශෛල තමයි බොහෝ විට දැන් මේ විශාල කුහර තියෙනවා. ඒවා තමයි ශෛලම වාහිනී. වාහකාව තමයි මේ. ඒකම ශෛලමීය මෘදුස්තරත් මේවා අවට තියෙනවා. ශෛලමීය මෘදුස්තර තියෙනවා. ශෛලමීය තන්තු තියෙනවා. ඒතර ශෛලමීය තන්තු වලින් තමයි මේකට සන්ධාරණය සැපෙන්නේ. දැන් මේ බලන්න දික්කඩේක පැහැදිලි. මේ තියෙන්නේ ශෛලම වාහිනිය. ඒ වාහිනියේ තියෙන ඝනවීම තමයි මේ පෙන්වන්නේ. මේ රතු පාට තියෙන්නේ ඝනවීම, විෂමාකාර ඝනවීම. මේක වාහකාපයක්. මේ වාහකාපයේ ඝනවීම ඊට වඩා වෙනස්. right? මේ තියෙන ශෛලමීය මෘදුස්තර. මේ මෘදුස්තර ශෛල තියෙනවා. තව මේ තියෙන ශෛලමීය තන්තු. එහෙනම් හරස්කඩ සහ දික්කඩ පරීක්ෂා කරලා අපිට පුළුවන් ඒකේ තියෙන ශෛල මොනවාද කියලා හඳුනගන්න. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති මේ දික්කඩ පරීක්ෂා කරපු ගමන් විවිධ ආකාරයේ ඝනවීම ශෛලම වාහිනීවල සහ වාහකාභවල දකින්න පුළුවන්. එතකොට තන්තු වල ඝනවීම ඒකාකාරයිනේ. නමුත් වාහිනී සහ වාහකාභවල ඝනවීම විෂමාකාරයි. ඊට පස්සේ අපි කතා කරනවා ශෛලම් පටකයේ කෘත්‍ය. දැන් කෘත්‍ය ගැන කතා කරනකොට ඔන්න තා වැදගත් එකක් තමයි සනාල ශාකවල ජලය හා කණජ ලවණ පරිවහනය. එතකොට ශෛලම පටකයේ ඔස්සේ තමයි මුල් මගින් උරා ගන්නා ජලය පත්‍ර කරා ගෙන යන්නේ. ඒ සඳහා වැදගත් වෙනවා ශෛලම වාහිනී ඒකක. එතකොට ශෛලම වාහිනී ඒකක කේශික නල විදිහට ක්‍රියා කරනවා ඉහළට ජලය සහ කණජ ලවණ ගෙන යන. ශාකයට සන්ධාරණය සැපීම. ඇයි ශෛලම පටකයේ තමයි තිබ්බේ ශෛලමීය තන්තු. අනිත් එක ශෛලම වාහිනී සහ වාහකාබත් ලිග්නීන් ඝනවීම සිදු වෙලා තියෙන්නේ. මේ නිසා ශෛලම පටකය ගත්තොත් එහෙම ඉතා දෘಢ පටකයක් විදිහට සලකන්න පුළුවන්. ද්විබීජ පත්‍රී ශාකවල ලීය කියලා අපි කියන්නේ කාෂ්ඨය කියලා කියන්නේ ශෛලම පටකය. අපි ඒක දන්නවා අපිට වාණිජමය වශයෙන් වැදගත්කමක් තියෙනවා. ඒකේ අරටුව කියලා කියන්නේ ඒතකොට මැරිච්ච ශෛලමය. මැද තියෙන පරණ වෙච්ච එහෙම නැත්නම් වයස්ගත වෙච්ච ශෛලමය තමයි අරටුව විදිහට ක්‍රියා කරන්නේ. ඒතකොට ඒකේ අර නාලවල කේශික නලවල එහෙම නැත්නම් අපි කිව්ව ශෛලම වාහිනී වල ශාකයෙන් ස්‍රාවින නොඑක් දේවල් තැන්පත් වෙලා තමයි ඒ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඒක නිසා ඒවා ඔරොත්තු දෙනවා විශේෂයෙන් බැක්ටීරියා මගින් වියෝජනය වීමත් සිදු වෙන්නේ නැහැ සහ දිලීර වලටත් ඔරොත්තු දෙනවා. මේ නිසා අපි ගෘහ නිර්මාණ වලදී ගෘහ නිර්මාණ ශිල්පයේදී විශේෂයෙන් කල්ගතව නැත්නම් දීර්ඝ කාලයක් පවත්වගෙන යන්න ඕනි දැවමය නිර්මාණ සඳහා අරටුව තමයි පාවිච්චි කරන්නේ. ඒකම වටිනා ගෘහ උපකරණ හදනකොටත් අපි පාවිච්චි කරන්නේ අරටුව. ඊට පස්සේ ෆ්ලෝයම් පටකය ගැන කතා කරනකොට ෆ්ලෝයම් පටකයක් හැදිලා තියෙන්නේ එකිනෙකට වෙනත් ශෛල වර්ග 4කින්. මෙන්න ඒ ශෛල වර්ග 4. පෙනේර නල ශෛල. නැත්නම් පෙනේර නල ඒකක කියලා අපි ඒවට කියනවා. සහචර ශෛල, ෆ්ලෝයමීය මෘදුස්තර, ෆ්ලෝයමීය තන්තු. ඔයගලට මතකයි ශෛලම පටකයේ තිබ්බේ සජීවී ශෛල වර්ග 1යි. ශෛලමීය මෘදුස්තර විතරයි. මේකේ තියෙන්නේ අජීවී ශෛල වර්ග 1යි. මෙන්න එකම අජීවී ශෛල වර්ග ෆ්ලෝයමීය තන්තු. අජීවී. ඔන්න අජීවී ශෛල වර්ගය. මේ තුනම සජීවී. right? පෙනේර නල ඒකක, සහචර ශෛල, ෆ්ලෝයමීය මෘදුස්තර සහ ෆ්ලෝයමීය තන්තු. එතකොට ෆ්ලෝයමීය තන්තු අජීවී, මේ තුන සජීවී. මෙන්න ෆ්ලෝයම් පටකයේ හරස්කඩ සහ දික්කඩ. දැන් මේ තියෙන්නේ
පෙනේර නල ඒකක. පෙනේර නල ඒකක කියලා කියන්නේ ශෛල එක පෙළට සකස් වෙලා තියෙනවා. එක පෙළට සකස් වෙලා මේ හරස් බිත්ති සිදුරු සහිත වෙලා තියෙනවට කියන පෙනේර තල කියලා. කොහොම සිදුරු සහිත වෙලා තියෙනවා. right? එතකොට මේ පෙනේර නල ඒකකවල කාර්යය තමයි ශාකය පුරා ආහාර පරිවහනය. ඒ කියන්නේ සුක්‍රෝස් ද්‍රාවණයක් විදිහට ආහාර ගෙනියන්නේ පෙනේර නල ඒකක ඔස්සේ. මේ තියෙන්නේ පෙනේර තලයක්. මෙන්න මේ පෙනේර තල තමයි මේ පෙනේර තලයක් මේ තියෙන්නේ. මේ තියෙන්නේ ප්ලෝයමීය මෘදුස්තර ශෛලය. සාමාන්‍ය දර්ශීය මෘදුස්තර ශෛල වලට බොහෝ දුරට සමානයි. ඊට පස්සේ මේ පෙනේර නල ඒකකවලට යාබදව තියෙන සහචර ශෛල. මේ සහචර ශෛල වලින් මේ තියෙන්නේ එතකොට ප්ලෝයමීය මෘදුස්තර මේ තියෙන්නේ සහචර ශෛලයක්. මේ සහචර ශෛල වලින් තමයි මේ පෙනේර නල ඒකකයේ අවශ්‍යතා සපුරන්නේ. ඒතර පෙනේර නල ඒකකයේ න්‍යෂ්ටියක් නැහැ ප්‍රාක් ප්ලාස්මේ තිබ්බට. ඒතර මේකේ න්‍යෂ්ටියෙන් තමයි පාලනය වෙන්නේ පෙනේර නල ඒකකයක්. සහචර ශෛලයේ න්‍යෂ්ටියේ. right? ඒතර මේ තියෙන්නේ සහචර ශෛල. මේ තියෙන්නේ ප්ලෝයමීය තන්තු. ඒතර ප්ලෝයමීය තන්තු පමණයි මේකේ අජීවී බවට පත් වෙලා තියෙන්නේ. ඒතකොට තියෙනවා පෙනේර තලය ඔන්න පෙනේර නල ඒකක කියලා කියන්නේ මේ දෙපැත්තේ තියෙන ශෛල පෙනේර නලයි. ඊට පස්සේ ප්ලෝයමීය මෘදුස්තර මේ තියෙනවා සහචර ශෛලයක්. ඒතර මේ තියෙන සහචර ශෛලයේ න්‍යෂ්ටිය. මෙතන තියෙනවා පෙනේර තලයක් මෙතනක් තියෙනවා. පෙනේර තලයක් තමයි මේ හරස්කඩෙත් පෙන්නලා තියෙන්නේ. මේ හරස්කඩ ඇඳලා හරි දික්කඩයි ඇඳලා ටක් ගාලා නම් කරගන්න. පෙනේර නල ශෛල පෙනේර නල ඒකක. අපි ඒව ගැන කතා කරමු. දැන් පෙනේර නල ඒකකයක් කියලා කිව්වේ ඔයගලන්ට මතකයි පෙනේර නල ඒකකයක් කියලා කිව්වේ මෙහෙම එක පෙළට සකස් වෙලා තියෙන ශෛල. හැබැයි මේ වගේ හරස් බිත්ති සිදුරු සහිතයි. ඔය තමයි පෙනේර නල ඒකක. ඔය විදිහට සිදුරු සහිත හරස් බිත්ති තියෙනවා. ඒ සිදුරු සහිත හරස් බිත්තිට කියව පෙනේර තලය කියලා. දිග ශෛල වන අතර හරස්කඩ බහු අස්රාකාරයි. ඒ කියන්නේ හරස්කඩ ඔය විදිහට බහු අස්රාකාරව තමයි හරස්කඩේ දකින්න පුළුවන් වෙන්නේ. න්‍යෂ්ටි රහිත පෙනේර නල ඒකක අතර හරස් අතර යාවි පෙනේර නල සාදයි. එතකොට මේ දික් අතට මේවා සකස් වෙලා පෙනේර නල හදලා තියෙනවා. මෙම ඒකක දෙක අතර ශෛල බිත්තියේ කුඩා සිදුරු රාශියක් සහිත පෙනේර තලයක් සාදයි. මේක තමයි පෙනේර තලය. එතකොට ශෛල දෙක අතර තියෙනවා සිදුරු සහිත පෙනේර තලය. ශාකය තුල කාබනික ආහාර ද්‍රව්‍ය පරිවහනය තමයි මේකේ කාර්යය. ප්‍රධාන ආහාර ද්‍රව්‍ය තමයි පරිවහනය කරන සුක්‍රෝස්. right? ඒතර සුක්‍රෝස් විදිහට තමයි ෆ්ලෝයම් පටකයේ ඔස්සේ ආහාර පරිවහනය සිදු වෙන්නේ. ඊට පස්සේ අපි සහචර ශෛල ගැන කතා කරනවා. සහචර ශෛල කියලා කියන්නේ සෑම පෙනේර නල ඒකකයකටම යාබදව පිහිටයි න්‍යෂ්ටි සහිතයි දිගටි. මෙයින් පෙනේර නල ඒකකයට පෝෂණය ලබා දෙනවා. මම ඒක කිව්වා. මෙන්න මේ විදිහටනේ තිබ්බේ. මේ විදිහට තිබ්බා පෙනේර නල ඒකකේ. ඔය විදිහට තිබ්බා. right? මේකට යාබදව මේකේ න්‍යෂ්ටි මොකුත් නැහැනේ. නමුත් මේකට යාබදව තියෙනවා දිගටි ශෛලයක්. මෙන්න මේ ශෛලය තමයි සහචර ශෛල වෙන්නේ. ඒතර සහචර ශෛල වල කාර්යයක් තමයි මේ පෙනේර නල ඒකකයේ අවශ්‍යතා සැපීම. පෙනේර නල ඒකකයට පෝෂණය ලබා දෙයි. මෙන්න මේක ඊටාම වැදගත් කාරණයක්. මේන් පෙනේර නල ඒකකයට පෝෂණය ලබා දෙයි. ප්ලෝයමීය මෘදුස්තර. ප්ලෝයමීය මෘදුස්තරත් මේකේ තියෙනවා. මේ වගේ සහචර ශෛල තරම් දිගටි නෑ. නමුත් සාමාන්‍ය මෘදුස්තර එහෙනම් දර්ශීය මෘදුස්තර ශෛල වලට සමානයි. එතකොට ඒකත් වැදගත් වෙනවා ෆ්ලෝයම් පටකය හරහා ද්‍රව්‍ය පරිවහනය වෙන්න. මේ පෙනේර නල ඒකකය දක්වා ද්‍රව්‍ය හරස් අතර පරිවහනය කිරීම සඳහා වැදගත් වෙනවා මේ ෆ්ලෝයමීය මෘදුස්තර ශෛල. ප්ලෝයමීය තන්තු ගත්තොත් එහෙම මේ අවට තියෙනවා ලිග්නීන් වලින් ඝන වෙච්ච අජීවී තන්තු.
ඕගොල්ලන් දැකලා ඇති සමහර ශාකවල පොත්තේ දිග තන්තු තියෙනවා. ඒ තන්තු තමයි ෆ්ලෝයමීය තන්තු. ඒ වයින් වෙන්නේ මේකට සන්ධාරණය සැපේන එක. ෆ්ලෝයමී ඇති එකම අජීවී ශෛල වර්ගයයි. එහෙනම් මේකේ තියෙන එකම අජීවී ශෛල වර්ගය තමයි ෆ්ලෝයමීය තන්තු. ඒක වැදගත්.